පින්නතුනි අපි සාකච්ඡා කරමින් ඉන්නේ මජ්ක්‍ධිම නිකායෙහි සඳහන් වන බාල පණ්ඩිත කියන සූත්‍ර දේශනාව. මේ දේශනාවේ අපි තාමත් සාකච්ඡා කරන්නේ මේ බාලයා බාල ක්‍රියාකාරකම් නිසා විඳින දුක් ගැහැට පිළිබඳව, නිරා දුක පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. අපි පහුගිය දේශනාව නිමා කරන්නට යෙදුණා මේ මහා නිරයවල් 8න් 6 වෙනි නිරය කොයි තරම් දුක් සහිතද, මොනවා කරපු අය 6 වෙනි නිරේ දුක් විඳිනවද කියන කාරණාව. එතන අපි පැහැදිලි කළා පරුස වචන කියන අය, නිරන්තරයෙන් අන් අය වෙහෙසවන්න කටයුතු කරන අය, සතර අගතියෙන් බැඳී සිටින පින්පව් නැතයි කියන මිත්‍යා දෘෂ්ටිකයින් 6 වෙනි නිරය තාප කියන නිරේ ගිනි දැල් මැද නිතර පැහි පැහි දුක් විඳිනකොට යමපල්ලු විසින් යකඩ උල් වලින් ඇන ඇන තවත් ඔවුන් වේදනාවට පත් කරන බව. 7 වෙනි නිරේ තමයි මහා තාපය. ඊට වඩා දරුණු වූ වදබන්ධන රාශියක් මහා තාපයේ තියෙනවා. නමුත් මහා තාපයට වැටෙන්නේ මනුලවදී කුමක් කරපු අයද කියන කාරණාව සඳහන් කරනවා. තෙරුවන් නැතයි කියලා කතා කරන අය, බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය ලෝකේ නැහැ කියලා කතා කරන අය, ඒ සිතින් මිසදිටු ගත් අය මේ 7 වෙනි නිරේ හැවත් මහා තාපයේ නිතර දුකට භාජනය වෙන හැටියට සඳහන් කරනවා. 8 වෙනි නිරය අවීචිය. මහා ගිනි දැල් වලින් පිරිච්ච දරුණුසේ සත්වයා ගින්නෙන් පීඩාවට පත් කරන මහා නිරය තමයි අවීචිය කියලා කියන්නේ. එහි දුක සීමාවක් නැහැ. අන්තර් කල්පයක් අවශ්‍ය තියෙනවා. ඒ කියන්නේ මනුස්ස වර්ෂ නම් අසංඛ්‍ය 86,40,000. අසංඛ්‍ය ගැන අපේ අය දැන් ධර්ම ශ්‍රවණය කරලා හොඳට දන්නවා ඇති කියලා හිතනවා. සාමාන්‍යයෙන් ගණන ලියන්නේ 1.140කින්. ඉතින් කොහොම ගණනක්ද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ වචන මාත්‍රයෙන්. එකක් ලියලා බිංදුවක් ලියහම 10යි. දෙකක් ලියහම 100යි. තුනක් ලියහම 1000යි. පහක් ලියහම ලක්ෂයයි. හතක් ලියහම කෝටියයි. 140ක් ලියහම කොහොමද? මේක ලියලම බලන්න ඕනේ කොච්චර දිගද ගාන කියලා. ඒ තමයි අසංඛ්‍ය. අතීතයේ ගණන් කරපු එක ඉලක්කමක් මේ තියෙන්නේ. ආන් ඒ වාගේ අසංඛ්‍යවල් කොච්චරක්ද අවීචිය අවශ්‍ය? 86,40,000. ඒ තරම් දීර්ඝ කාලීන අවශ්‍ය. තාම බරපතල අකුසල් කරපු අය තමයි මෙහි ඉපදෙන්නේ. සඳහන් කරනවා මව්පියන් රහතුන් නැසූ පංචානන්තරීය පාප කර්මය කරපු අය විශේෂයෙන් ඒ කාන්තයෙන් අවීචියට පිවිසෙන අය. සංඝ බේදය, ලෝහිතුප්පාදක කර්මය, රහතුන් නැසීම, මව නැසීම, පියා නැසීම. ඒ අයට අවීචිය ඒකාන්තයෙන්ම උරුමයි. ඊට අමතරව තෙරුවන් සතු ආරාම දාගැබ් මහබෝ ප්‍රතිපිලිම නසන්නෝ. බෝධීන් වහන්සේලා විනාශ කරනවා නම්, චෛත්‍යවල් හාරලා කඩලා විනාශ කරනවා නම්, බුදු පිළිම වහන්සේලා කඩලා විනාශ කරනවා නම් මේ ආනන්තරීය කර්මයට තවත් අනුරූප පාප කර්ම හා සමානයි. ඒ අවීචියේ ඉපදිලා දුක් විඳින අය. මේසා දීර්ඝ කාලයක් මේ මහ නිරේ දුක් විඳිනකොට ඊටම ඈතින් මේ නිරේ එක දොරක් ඇරෙනවා පේනවා. මේ නිරේ සත්තු ඉන්නේ මෙහා පැත්තේ.
දැන් ඒ මෙහා කෙරවලේ ඉන්න අයට තමයි පේන්නේ එහා කෙරවලේ දොර ඇරෙනවා. ඉතින් යොදුන් 100ක් විතර දිගයි. පළලයි උසයි. අර දොරටුව ඇරිලා තියෙන නිසා ඒ දොර ගාවට වේගින් දුවනවා. යොදුන් 100ක් ගිනි අඟුරු ගොඩේ පිලිස්සෙමින් දුවන්නේ. පැහි පිච්චෙමින් දුවන්නේ. ශරීරයේ දැවිලා දුම් නැගෙනවා. නමුත් අර දොරෙන් එළියට පැන ගන්න දුවනවා. ওই දුවන අතරේ භයානක යමපල්ලු විශාල පොරෝ තල තියාගෙන මේ නොයෙක් උල් ආයුධ යකඩ උල් තියාගෙන භයානක විදිහට කෑ ගහගෙන ඇවිල්ලා කොටනවා. අනිනවා. ඒ වේදනාවත් විඳගෙන දුවනවා. දොර ගාවට යනකොට දොර වැහෙනවා. ඒ දොර ඇරෙන්නේ ආය. ඊළඟට පේනවා එහා පැත්තේ දොර ඇරිලා වාගේ. ආයෙ දුවනවා. එතකොට අනිත් පැත්තේ දොර ඇරිලා ආයෙ දුවනවා. එහෙනම් කොච්චර කාලයක්ද? මනුෂ්‍ය වර්ෂ අසංඛ්‍ය 86,40,000ක් මේ නිරය තුල නොවිඳිනා දුකක් නැති තරම්. ඒ තරම්ම භයානකයි. දැන් කවුද මේ නිරේවල් වලට මේ සුදුසුකම් ලබන්නේ? සූත්‍රයේ මුලින්ම කෙටියෙන්ම සඳහන් කළේ බාලයා. බාලයා කියලා කියන්නේ මේ මනුස්ස ජීවිතයෙන් පහත් වැඩ කරන පුද්ගලයා. බාල වැඩ කරන පුද්ගලයා. මේ නිරයවල් වලට සුදුසුකම් ලබාපු අය. මේ නිරා දුක තමයි ඉතා කෙටියෙන් අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ. නිරයෙන් පස්සේ තියෙන්නේ තිරිසං අපාය. කොයි තරම්නම් දුක්ඛදායකද? අපි හැමෝම ඇඟේ තියෙන කෙස් වලට වඩා, කයේ තියෙන ලෝම ගස් වලට වඩා මේ නිරයවල් වල ඉපදිච්ච වාර මේ ජීවිතයේ ඉපදිලා අද මේ ධර්මශාලාවට ඇවිල්ලා වාඩි වෙන තැනට එනකන් මේ මහ පොළොවේ වැලියට කොච්චර අපිට පෑගෙන්න ඇද්ද? ඒ වැලි ගණන් කරන්න පුළුවන් වුණා නම් ආන් ඒ වැලියට ගානට වඩා වැඩියෙන් අපි මේ නිරයවල් වල ඉපදිච්ච අය. ඒ තරම් මේ තැන්වල අපි හිටියා. සත්වයාගේ වාස භූමියේ නිට්ටය වූ වාස භූමිය වගේ. අපේ බුදුරජාණන් වහන්සේගෙන් එක බමුණෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි ඉස්සර මේ පලෝක කියන සූත්‍රයෙන් අහන්නේ මේක. ස්වාමීනි ඉස්සර මේ සවැත් නුවර, මේ රජගහ නුවර අවීචිය වාගේ පිරීලා හිටියා. එතකොට උපමාවට ගත්තේ මොකද්ද? අවීචිය. සවැත් නුවර, රජගහ නුවර මිනිස්සු හිටියා අවීචියේ වාගේ. දැන් ස්වාමීනි ඇයි මෙච්චර අඩු කියලා අහන්නේ? ඒ ඇයි දැන් මෙච්චර අඩු කියලා අහන කාලෙත් සවැත් නුවර විතරක් ජනගහනය කොච්චරක් කියලාද සඳහන් කරන්නේ? 18 කෝටියක් කියලා. රජගහ නුවර ජීවත් වෙච්ච ජනගහනය 18 කෝටියක්. ඒ තරම් 18 කෝටියක් ජීවත් වෙන නගරයකයි මේ අහන්නේ ඇයි මෙච්චර අඩු කියලා. අවීචියේ වගේ හිටියා කියහම එහෙනම් අවීචියේ කොහොම ඉන්නවද? අර එක තැනක සඳහන් කරනවා අපි මේ බටයක් නලයක් වගේ දෙයකට උණු කරපු ඊයන් වක් කරාම අතුරු සිදුරු නැතුව ඊයන් දියරය ඒකේ පිරෙනවා. ආන් ඒ වගේ තමයි අවීචියේ නිරිසත්තු ඉන්නවා කියලා සඳහන් කරන්නේ. අබෑටයක් දැම්මහම ඒක වැටෙන්න අවුරුදු 1000 ගාණක් ගත වෙනවා කියන තරම්. ඒ තරම්ම නිරිසත්තුන්ගෙන් පිරීලා. කවුද මේ මෙහෙ ඉඳලා වැරදි කරලා එහි ගියපු අය? මනුස්ස ලෝකේ පව් කර කර ඉඳලා ගියපු අයගෙන් පිරිච්ච තැන. ඊළඟට තිරිසන් ලෝකේ අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මේ තිරිසන් ලෝකේ ඒ බුද්ධ දේශනාවේ හැටියට අපි ඔක්කොම ඉපදිච්ච අය. අර එක කූඹි රෑනක්, ගෙරීන් රෑනක් දිහා බලලා භාග්‍යතුන් වහන්සේ සිනා පහල කරපු වෙලාවේ
භික්ෂූන් වහන්සේලා ඇයි ස්වාමීනි කියලා විමසහම සඳහන් කළේ මහණෙනි මේ ගෙරින් රෑනේ. ගෙරින් කියලා කියන්නේ කළු කුඹි වගේ කළු පාට කුඹි වර්ගයක්. අපි කොඩයි කියලාත් කියනවා. ඒ වගේ જાතියක්. භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට පාර මාරු වෙනවා මේ විශාල කුඹි රෑන. සෑහෙන වෙලාවක් ඒගොල්ලෝ දිහා බලාගෙන හිටියා. ඉඳලා තමයි සෙනහ පහල කළේ. ඇයි කියලා අහපුවම දේශනා කළේ මෙතන එක්කෙනෙක්වත් නැහැ සක්විති රජ නොවිච්ච කෙනෙක්. මේ කුඹි ඔක්කොම එක භවයක සක්විති වෙලා හිටපු අය. එක භවයක නෙමේ මේ හැමෝම සක්විති වෙලා ඉඳලා තියෙනවා. නමුත් නිරයෙන් නිදහස්ද? සක්විති වුණත් නිරයෙන් නිදහස් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ තරම් මහා කරුණාවක් තිබිච්ච උත්තමයෙක් මේ ලෝකේ තවත් පහළ වෙන්නේ නෑ ඊට සමාන කෙනෙක් නම්. අපේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ඇරුණහම සක්විති වෙන්න පුළුවන් පින් තියෙන අය තව දෙන්නෙක් පහළ වුණා. සිද්ධාර්ථ කුමාරයා පිළිබඳව බ්‍රාහ්මණවරු සඳහන් කළේ ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා පැවිදි වුණොත් ලෞතර බුදු වෙනවා කියලා. එහෙනම් ගිහි ගෙදර හිටියානම් සක්විති රජ වෙන්න පුළුවන් පින් තියෙන තව දෙන්නෙක් මේ ශාසනයේ පහළ වුණා. මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙනවා. ඒ වුණාට පින්නතුනි මේ බුද්ධ ශාසනයේ හිටපු අහවල් සක්විති රජුරෝ කියලා අපි එහෙම රජෙක් ගැන අහනවද? එහෙම කෙනෙක් මේ ශාසනයේ නෑ සක්විති රජෙක්. එතකොට අර පහළ වෙච්ච දෙන්නට මොකද වුනේ? ඒ දෙන්නම පැවිදි වුණා. කවුද ඒ දෙන්න? රාහුල කුමාරයයි නන්ද කුමාරයයි. ඒ දෙන්නම පැවිදි කළේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. රාහුල කුමාරයා පුංචි කාලේ අවුරුදු 7ක් වයසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින දිහා බලාගෙන යශෝදරා දේවින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කර කර තමන්ගේ පුතාට පෙන්වා පුතේ ඒ ගුණ කියා කියනවා අර මාර්ගයේ වඩින මහා ශාක්‍ය සිංහ රාජයා උඹේ තාත්තා. ගිහිල්ලා ඉල්ලගනින් දායාද ටික කියලා. භාග්‍යවතුන් වහන්සේ රාහුල කුමාරයාගෙන් ඉල්ලා පැවිදි කළා. ඒ තමයි දෙන්න තිබ්බ උතුම්ම දායාදේ. සක්විති වුණත් නිරයෙන් මිදෙන්නේ නැත්තම් මේ ශාසනයට අරගෙන සසරින් එතර කරවන්න පුළුවන් නම් ඊට වඩා තවත් දායාදයක් තියෙනවද? අනිත් එක්කිනා තමයි තමන් වහන්සේගේ මල්ලි නන්ද කුමාරයා. විවාහ වෙන්නෙත් හෙට. රජෙක් හැටියට අභිෂේක ලබන්නෙත් හෙට. අලුතෙන් හදපු මාලිගාවට ගෙව දෙන්නෙත් හෙට. හෙට මේ මංගල්‍ය 3ක් දානේ වළඳලා පාත්‍රය දුන්න අතට පාත්‍රෙත් අරගෙන පිටිපස්සෙන් එනවා ස්වාමීනි මට තව හුඟක් වැඩ තියෙනවා කියලා කියන්නේ තරම් දිව නැමෙන්නේ නැහැ තරම් ශ්‍රද්ධාවයි. ඒ හින්දා දිගටම එනවා. ජනපද කල්යාණි මගදී අඬ ගහලා කියනවා ඉක්මනට එන්න කියලා. ඒ හෙට කටයුතු ගොඩක්. රැස් විහිදෙන කාන්තාවක්. අශෝක මාල ගැන සඳහන් කරනකොට පැහැදිලි කරනවා රියන් 12ක් ශරීරයෙන් රැස් විහිදෙනවා කියලා. මහා මායා දේවින් වහන්සේත් යශෝදරා දේවින් වහන්සේත් කියන මේ උත්තමාවන් දෙදෙනාගේ ලස්සන වර්ණනා කරන්නේ නැති අපේ ධර්මය ජනපද කල්යාණිගේ ලස්සන තමයි වර්ණනා කළේ. ඇයි අර උත්තමාව දෙන්නගේ ලස්සන වර්ණනා කළේ නැත්තේ? ඒ ලස්සන වර්ණනා කරන්න මේ භාෂාවේ හරියට වචන නැති තරම් වර්ණනා කරලා ඉවර කරන්න බැරි හින්දා. මහා මායා කියලා නමක් තිබ්බේ ඒකනේ. හැබැයිම මේ ලෝකේ කිසි කෙනෙකුට ඒ රූපය අදහන්න විශ්වාස කරන්න පිළිගන්න පුළුවන්කමක් නෑ නොදැක. ඒ නිසා ලෝකයට හැබෑම මායාවක්. ඒකයි මහා මායා කියලා නම තිබ්බේ. ඉතින් කොහෙන් වර්ණනා කරන්න දේ ලස්සන? යශෝදරා දේවින් වහන්සේත් එහෙමයි. ජනපද කල්යාණිගේ ලස්සනත් වර්ණනා කරනවා. මේ රියන් ගානක් විශාල කාමරයක් ඇතුලේ
රාත්‍රියේ තනියම රාත්‍රියට ඉන්නකොට ඒ ඇතුලේ තියෙන යම්කිසි භාණ්ඩයක් අරගන්න තව කෙනෙකුට 아무තු ආලෝකයක් අවශ්‍ය නැහැ කියලා. රැයට ඒ කුටියට අඳුර වැටෙන්නේ නැත්තේ ඒ කයෙන් විහිදෙන ආලෝකයෙන් හින්දා. ඒ තරම් ලස්සන ශරීරයක් රැස් විහිදි තමයි නන්ද කුමාරයාට කියන්නේ ඉක්මනට එන්න කියලා. විහාරයට ගියහම භාග්‍යතුන් වහන්සේ මොකද අහන්නේ? නන්ද මහාන වෙන්න බෑද කියලා ඇහුවා. දැන් බුදුරජාණන් වහන්සේ දන්නේ නැද්ද හෙට මොකද වෙන්නේ කියලා? දැන අහන්නේ. හැබැයි ඉතින් ඒ ශ්‍රද්ධාව ගැන කතා කරන්නත් අපිට වචන නැහැ. මෙච්චර සූදානමක් තියාගෙන ආයසරයක් කියන්න වෙන්නේ නන්ද කුමාරයාගේ දිව නැමුනේ නෑ. ස්වාමීනි හෙට වැඩ ගොඩක්. මහාන වෙන්න නම් බෑ කියලා කියන්න බැරි වුණා. මේ වැඩ ඔක්කොම හිතේ තියාගෙනත් පුළුවන් ස්වාමීනි කිව්වා. තවත් පාරක් නම් අවස්ථාව හෙව්වේ නෑ. භික්ෂූන් වහන්සේලාට කිව්වේ නන්ද පැවිදි කරන්න කියලා. පස්සේ කෙනෙකුට හිතෙන්න ඇති බුදුරජාණන් වහන්සේ මොන තරම් අකාරුණිකද කියලා. මේ විදිහට සසර හැටි අහපුවාම තමයි ඒ මහා පුරුෂයාණන් කොයිතරම් කාරුණිකද කියලා හැඟෙන්නේ. නන්ද කුමාරයාත් රාහුල කුමාරයාත් සසරින් එතර කරන එක හැරෙන්න සිද්ධාර්ථ කුමාරයාගේ පුතාටත් භාග්‍යතුන් වහන්සේගේ මල්ලිටත් උන්වහන්සේට දෙන්න වෙනත් තවත් වටින දායාදයක් නම් නැහැ. රාහුල කුමාරයාට රජ වෙන්න හැරියානම් නන්ද කුමාරයාට එතෙන්ට යන්න ඉඩ දුන්නා නම් භාග්‍යතුන් වහන්සේ ඒ දෙදෙනාට නොදී තමන්ගේ දායාදේ හඟවගත්ත හා සමානයි. එහෙම කළේ නැත්තේ මේ සංසාරේ මේ තරම්ම භයානක නිසා. එහෙනම් සක්විති රජ වුණත් තිරිසන් වෙනවා සතර අපායෙන් නිදහස් නැහැ කියන කතාවයි අර කියන්නේ. සමහර තිරිසන් උපදින්නේ මහ කළුවර තැන්වල. මහ පොළොව යට ඉපදෙන අය අඳුරේම උපන්නා, අඳුරේම ජීවත් වුණා, අඳුරේම කාලා බීලා, අඳුරේම මැරිලා ගිහිල්ලා ආයෙත් භයානක නිරේවල් වලම ඉපදුනා. සමහර අය අසූචි ගොඩවල් වලම ඉපදුනා. ඒ අසූචියම කකා ජීවත් වුණා. ඒකම වේලෙනකොට ඒකෙම මැරිලා ආයෙත් නිරේවල් වල ඉපදෙනවා. සමහර අය අපිට පේන තිරිසන් ලෝකෙ ඉපදිලා කුණු ගොඩවල් කකා ජීවත් වෙනවා. ඌරෙක් වෙලා ඉපදිච්චහම අපි පිළිකුල් කරන අසුචි කන්න කොයිතරම් කැමතිද? දුගඳ හමන්නේ කොයි පැත්තෙන්ද කියලා බල ඉන්නේ. කුකුලෙක් වෙලා ඉපදිච්චහම අසුචි ගොඩවල් හාර පහුරු ගගා කන්න කොයිතරම් කැමැත්තක් දක්වනවද? අද මෙතන මේ විදිහට ලස්සනට ඇඳලා පිළිවෙලට වාඩි වෙලා හිටපු අපි මොන තරම් නම් අනුන්ගේ අසුචි ගොඩවල් හාර කාලා හිටපු ජීවිත අපිට තිබුණද? හැබැයි මේ තරම් උතුම් අවස්ථාවක් ලැබිලත් එයින් ප්‍රයෝජන නොගත්තොත් ආයෙත් අසුචි ගොඩවල් හාර කණ්ඩ වෙන වාරවල් සීමාවක් නැහැ. අනුන්ගේ අසුචි පිරිච්ච වැසිකිලි වලවල් වල අපි මොන තරම් අසුචි කකා ජීවත් වුණාද? බත් ව්‍යංජන ආදී දේවල් හොදලා දාන කුණු වලවල් වල ඉපදිලා මොන තරම් කාලයක් අපි අනන්ත දුක් විඳද? වෙනත් සත්තු වෙලා ඉපදිලා සිංහයන්ගේ ගොදුරු වුණා, කොටියන්ට ගොදුරු වුණා, කිඹුලන්ට ගොදුරු වුණා, තවත් නොඑක් සත්තුන්ට ගොදුරු වුණා. එක එක්කෙනාට බයේ කොහොම ජීවත් වෙච්ච කාලයක් අපිට නොතිබුණාද? ඒ සියල්ලම මගහැරලා මේ මනුස්ස ජීවිතේ ලබාගත් අය මොන තරම්නම් උතුම්ද? සම්මා දිට්ඨික වෙන්න ලැබිච්ච එක සංසාරේ කොයිතරම් කුසල්ද? ආන් ඒ කරුණු ගැන නැවත හිතනවා නම්, ඒ කාරණාවල් නැවත ප්‍රතිවේක්ෂා කරනවා නම් බාල ක්‍රියාවන්ගෙන් අපි නිතතින්ම අයත් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම සංසාර දුක, සසර බය ප්‍රතිවේක්ෂා කළ යුතුමයි. නිරේ ඒ තරම් දුකයි කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. තිරිසන් අපායත් ඒ තරම්ම දුක් සහිතයි. ඊළඟට പ്രേත විෂය ගැන කතා කරාම එක එක പ്രേත විෂයවල නන්නාකාරයි, දුක විවිධයි. සමහර අය ගව් ගණන් උසයි. ඒ වුණාට
ඇටකෝටු උඩ හම විතරක් තියෙනවා. මස් නෑ දිය වෙලා වගේ. ඇටකෝටුවයි හම්පොත්තයි තියෙනවා. අවුරුදු කෝටි ගණන් බඩගින්නේ. එතරම්ම කාලයක් පිපාසී. ඒ වුණාට මැරෙන්නේ නෑ. ඒ තරම්ම කරුම තියෙන නිසා. ඒ කරුමය ගෙවෙන තාක්කල් ඒ විදිහට විඳ අප්‍රමාණ දුක් විඳින බව මේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එහෙමනම් පින්නතුනි මේ සංසාරේ ඒත් එක්ක බලහම හරීම භයානකයි. හැබැයි ඉතින් පින් කරලා විතරද නිරේට ගිහිල්ලා පව් කරලා විතරද නිරේට ගිහිල්ලා තියෙන්නේ? පින් කරලත් නිරේ ගිහිල්ලා තියෙනවා. එහෙම හිතහම පින් කරන්නත් බයයිද එතකොට අපිට? මීට මහා කල්ප 91කට කලින් බිම්බිසාර මහරජුරුවන්ගේ ඥාති පිරිසක් දන් දෙන්න ගිහිල්ලා තමයි නිරේට ගියේ. අනුන්ගේ වස්තුවෙන් දන් දුන්නා. තමන්ගේ වස්තුව නෙමෙයි. අනුන්ගේ වස්තුව. අනුන්ගේ වස්තුවෙන් දන් දෙනකොට හරියට පරිස්සම් වෙන්න ඕනේ. තමන්ට ඕනේ හැටියට වියදම් කරන්න බෑනේ අනුන්ගේ වස්තුව. ඒගොල්ලෝ කැමති විදිහට තමයි වියදම් කරන්න වෙන්නේ. මහා දානයක් දුන්නා එදා. එදත් දානදායකයා මෙදා බිම්බිසාර රජුරුවම තමයි. මහා විශාල දානයක් නියම කරලා පිළියෙල කරගෙන දානෙ දෙන්න ඕන්න මෙන්න කියලා හෙට අනිද්දා වෙනකොට එතුමට නොයා බැරි වෙනත් විශේෂ කටයුත්තක් යෙදුණා. ඈතකට යන්න සිද්ධ වුණා. ඥාති පිරිසට කිව්වා පින්කම ඔක්කොම සැලසුම් කරලා තියෙන්නේ. මම සැලසුම් කරලා තියෙන විදිහටම ඕගොල්ලෝ දන් දෙන්න කියලා. තමන් ඒ ගමනට පිටත් වුණා. දැන් එතකොට මෙතන වියදම් කරපු වස්තුව ඔක්කොම අර පිටත් වෙච්ච පුද්ගලයාගේ අනුන්ගේ වස්තුව ඥාතීන්ටයි පැවරුවේ. මහා සංඝයා උදෙසා දන් දෙන්න බුද්ධ ප්‍රමුඛව දෙන්න තිබිච්ච වස්තුව දාණය තුනුරුවන්ට පූජා කරන්න කලින් ඒගොල්ලෝ භුක්ති විඳා. දරුවෝ අඬනකොට දරුවන්ට දුන්නා. අන්තිමට වැඩිහිටියොත් භුක්ති විඳා. ආන් ඒ වාගේ සිදුවීම් නිසා තමයි මහා කල්ප 91ක් තරම් දීර්ඝ කාලයක් නිරේ පැහෙන්න සිද්ධ වෙන්නේ. මහා කල්ප 91කට කලින් പ്രേත වුණේ. ඒ പ്രേත ලෝකෙ ඉපදිලා බුද්ධාන්තර කීයක් දුක් විඳද? අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි පින් හම්බ වෙන්නේ. කකුසඳ භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා කතා කළා. පින් දෙන්න කෙනෙක් ඉන්න පාටක් නැහැ. කොණාගම භාග්‍යතුන් වහන්සේගෙන් ගිහිල්ලා ඇහුවා. සඳහන් කළා අනාගතයේ පහළ වෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ කාලෙට ගිහිල්ලා අහන්න කියලා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙනුත් ගිහිල්ලා ඇහුවා දැන් මේ කොච්චර කල්ද? කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ අනාගතයේ පහළ වෙනවා ගෞතම කියලා සම්මා සම්බුදු කෙනෙක්. අන්න ඒ කාලේ උපදිනවා උඹලගේ ඥාතියෙක් බිම්බිසාර කියලා. ආන් ඒ බිම්බිසාර මහරජුරුව බලට පින් දෙයි. එදා වෙනකන් ඉන්න වෙනවා කියලා. කවුද මේ බිම්බිසාර එදා උදානයේ සංවිධායකයා? අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ තමයි මේ අය මේ දුකෙන් නිදහස් වෙන්නේ. බිම්බිසාර රජුරුවන්ගෙන්ම පින් අරගෙන. එහෙනම් මේ පින් කරලත් මේ දුක්ඛිත තැන් වලට යන්න පුළුවන්. හරියටම පින් කරගත්තේ නැත්තම් පින්කම් කරනකොට හුඟ පරිස්සම් වෙන්න වෙනවා. අපිත් පින්කම් කරන්න ගියහම හරියට අනික් අය උදව් කරනවා. හැබැයි ඒගොල්ලෝ උදව් කරනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ ඒ උදව් ලබා ගන්න. සමහර කෙනෙක් අපිට පිරිකර ගන්න කියලා මුදල් දුන්නොත් අපි දානයක් දෙනවා අටපිරිකර ගන්න කියලා අපිට මුදල් දෙනවා. අටපිරිකර ටික කලින් සම්පූර්ණ වෙන නිසා ඒගොල්ලන්ගේ මුදල් වලින් අපි වෙන මොනවා හරි ගන්නවා. අපි දන්නේ නැහනේ අරගොල්ලෝ කැමතිද දන්නේ නැහනේ අපි වෙන මොනවවත් ගත්තට. එයාලා දුන්නේ අටපිරිකර ගන්න කියලා. ආපහු සැරයක් අහන්න වෙනවා අටපිරිකර නම් අරන් ඉවරයි ඒ සල්ලි වලින් වෙන මොනවා හරි ගන්නද කියලා. මොකද මුදල් අනුන්ගේ. අපිට තීරණය කරන්න බෑ ඒගොල්ලන්ගේ මුදල් වියදම් කරන්න ඕනේ හැටි.
එක්කෝ අනුන්ගේ මුදල් බාර නොගෙන ඉන්න ඕනේ. එහෙම නැත්තම් දෙනකොට කියන්න ඕනේ මේ පින්කමේ ඕනෑම දෙකකට යෙදුවට කමක් නැත්තම් ගන්නම් කියලා. එතකොට කෝකට යෙදුවත් කමක් නැහැ. කැමැත්ත ඉල්ලගෙන නෙතියි. සමහර වෙලාවට අපි වන්දනාව යනවා කියලා කියහම සමහර අය නොඑක් දේවල් ගෙනල්ලා දෙනවා. මෙව්වත් ගෙනihin පූජා කරන්න, මෙව්වත් ගෙනihin පූජා කරන්න. සමහරලාට ගොඩ ගහන්න තරමට ගෙනියන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ හින්දා බාර ගන්නකොට පරිස්සම් වෙන්න වෙනවා. මොකද ඒගොල්ලන්ගේ කම්මැලිකමට අපිට අපාය යන්න බෑනේ. ඒ අයටත් ගිහිල්ලා පූජා කරගන්න ඉඩකඩ තියෙනකොට අපි ගාවට ගෙනහිල්ලා ගොඩ ගහන්නේ ඒගොල්ලන්ගේ කම්මැලිකම හින්දා. ඒ කම්මැලිකම අපිට අපායට යන්න පාරක් කරගන්න බෑ. ආන් ඒ නිසයි මං කිව්වේ පරිස්සම් වෙන්න ඕනේ කියලා. දෙන අයත් දැනගෙන දෙන්න ඕනේ. ගන්නකොටත් හරි සිහි කල්පනාවෙන් ගන්න ඕනේ. පිරිකර ගන්න බැරි වුණොත් තව මොනවා හරි ගන්නම් කියලා හරි කියලා තියෙන්න ඕනේ. ඒ අවසරය ඉල්ලගත්තේ නැත්නම් අනුන්ගේ මුදල් කැමැත්ත අකමැත්ත අපි දන්නේ නැහැ. ඒකයි මං කිව්වේ මේ පින් කරන්න ගිහිල්ලත් නිරයට යන්න පාර හැදෙන්න පුළුවන් කියලා. ඊළඟට පින්නතුනි මේ කාරණාව පැහැදිලි කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා බොහෝ සෙයින් සංසාරේ පව් කරගන්න අය අනන්ත අප්‍රමාණව නිරේවල් වල නොඑක් ආකාරයේ දුක් විඳ කියලා. මේ කාලු කංජික වාගේ අසුර යෝනියේ ඉපදිච්ච අය රියන් 60ක් 80ක් තරම් දිගයි කියලා සඳහන් කරන්නේ. නමුත් ඇටකොටු උඩ හැම විතරයි ඊටාම දුක්ඛිත ජීවිත. මේ අපායවල වල ඉපදුනොත් ආය මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක කොයි තරම් අමාරු වැඩක්ද? මේ බාලපඬිත සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ ඔබ අර නිතරම අහලා තියෙන උපමාව. කණකැස් බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා කියන කතාව. ඔය උපමාව තියෙන්නේ බාලපඬිත සූත්‍රයේ. මහා සාගරය අපිට දැකලා ඉවර කරන්න බෑ. අපේ ඇහැට තැනකින් බැලුවහම පේන්නේ මහ මුහුදේ ටිකයි. අපිට නොපෙනෙන තරමම වැඩි. මේ මහා සාගරයට වැටුනහම විය ගහක් තනි සිදුරක් තියෙන. හතර පැත්තෙන් හමන හුළඟින් හතර පැත්තට පාවෙනවා. මේ සාගරයේ අවුරුදු 100කට සැරයක් කණකැස් බෑවෙක් උඩට එනවා. එයා උඩට එනකොට එයාට අර වියගහ හම්බ වෙලා වියගහේ සිදුරම මුණ ගැහිලා ඒ සිදුරෙන් එයා බෙල්ල උඩට දික් කරන්න ඕනේ. ඒක වෙන්න පුළුවන්ද? වියගහ තියෙයි ලංකාව දිහා. මෙයා උඩ එන්න පුළුවන් ඉන්දියාව දිහා. එහෙම වෙන්න බැරිද? මේ මුළු සාගරය ගැනමනේ කතා කරන්නේ. කොහෙන් මතුවේද කවුද දන්නේ? එන්නෙත් අවුරුදු 100කට එකපාරයි. ඉතින් මෙයාට මේ වියගහ හම්බ වෙන්න පුළුවන්ද? ඒක මොන තරම් අහඹු සිදුවීමක් වෙන්න ඕනද හම්බ වෙනවා නම්. හැබැයි අපිට හම්බ වෙන්නේ නැහැ කියලා කියන්න බැයි. තාම අහඹු ලෙස මෙයා මෙතෙන්ටම එන්න පුළුවන්. ඒ හින්දා භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි ඊටාම කලාතුරකින් ඒක වෙන්න පුළුවන් කියලා. මහණෙනි කලාතුරකින් වෙන ඒ වැඩේ ඊටාම සුලභයි කියලා මම දේශනා කරනවා. ඒක නිතර වෙන වැඩක්. හැබැයි මනුස්ස ලෝකෙන් කෙනෙක් හතර අපායට වැටුනොත් ආය මනුස්ස වෙනවා කියන එක ඊට වඩා හරිම අමාරුවෙන් සිද්ධ වෙන දෙයක්. හරි දුර්ලභවම සිද්ධ වෙන දෙයක්. ඒ හින්දා සතර අපායම බොහොම භයානකයි කියලා දේශනා කළා. තමන්ටම අවවාද කරගන්න කියලා ඒ දේශනා කරන්නේ පවෙන් හැම වෙලාවෙම වළකින්න කියලා. ආන් ඒ නිසා තමන්ටම අවවාද කරගන්න කියලා සඳහන් කළේ සතර අපායෙන් මිදෙන්න යම් තැනක් හම්බ වෙලා තියෙනවා නම් ඒ එකම තැන තමයි අපිට මේ හම්බ වෙලා තියෙන තැන. මෙතන තමයි සතර අපායෙන් මිදෙන්න කටයුතු කරනවා නම් කටයුතු කරන්න තියෙන සුදුසුම තැන. එතෙන්ට ආපු අපි ඒ වෙනුවෙන් කටයුතු නොකරනවා නම් අපි මොනතරම් අවාසනාවන්ත විදිහට කටයුතු කරන පිරිසක්ද? මේ කාරණාවත් එක්ක පින්නතුනි අපි නොයේ කරුණු කාරණා මේ දේශනාව තුළ සාකච්ඡා කරන්නට යෙදුණා. මේ ජීවිතෙන් ලැබුවොත් යම් පෙරාදියක්
ආන්ගේ පරාජය කොයි වගේද කියලා සඳහන් කරනවා. කෙනෙක් ගිහිල්ලා ඔට්ටුවක් අල්ලනවා. තමන්ගේ ගේ ඔට්ටුව අල්ලලා යමක් හරි කරනවා. හැබැයි යා ඔට්ටුව පරාදයි. දැන් එතකොට යා ගේ පරාදයි. ඉඩම් ටිකත් ඔට්ටුව අල්ලනවා ඒකෙන් දිනලා ගේත් එක බේර ගන්නවා කියලා. ඒකත් පරාදයි. අන්තිමට මෙයා තමන්ගේ දරුවොත් ඔට්ටුවට තියෙනවා. ඒකත් පරාදයි. අන්තිමට බිරිඳත් ඔට්ටුවට තියෙනවා. සියලු දේපලත් ඔට්ටුවට තියෙනවා. ඔක්කොම පරාදයි. දැන් කොහොමද මේ මිනිහගේ ජීවිතය ඊළඟට? ඒ ඔක්කොම පෙරදුනත් හොඳයි. මේ ලැබිච්ච ජීවිතෙන් පෙරදුනොත් ඊට වඩා හරි භයානකයි. ආන් ඒක හින්දා මේ ලැබිච්ච උතුම් අවස්ථාවෙන් මම පරදිනවද කියන කාරණාව ආපහු හිතන්න ඕනේ. දැනට ඉන්න විදිහට මේ ඉන්නේ දිනලද මේ ඉන්නේ පෙරදිලාද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. දැනට දිනුන්ද එහෙම නැත්නම් පරාදද? ඊළඟ මොහොතේ මරණයටපත් වුනොත් ජයග්‍රාහී විදිහට සුගතියට යන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් පරාජිතයෙක් හැටියට මේ භයානක නිරේටම යන්න වෙනවද කියන කාරණාව ආපහු හිතන්න ඕනේ. අංගේ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තිරිසන් ලෝකවල ඉපදිච්ච කෙනෙකුට ලේසියෙන් පින් කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. ලේසියෙන් කියන්නේ පින් කරන්න බැහැ කියන කාරණාව තමයි කියන්න වෙන්නේ. සතර අපායි කොහෙවත් පින් කරන්න බෑ. අපේ බුද්ධ ශාසනයේ පින් කරගත්ත තිරිසන් සත්තු කීප දෙනෙක් ගැන සඳහන් කරනවා. මුළු ශාසනයෙම සඳහන් වෙන්නේ කීප දෙනෙක් ගැන. එක බකමූණෙක් පිළිබඳව සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා දෙව්ලොව ගියපු කෙනෙක්. පසේ බුදුරජාණන් වහන්සේ නමකට අපේ ශාසනය නෙමේ පසේ බුදුරු වැඩ ඉන්න කාලේ. ආරක්ෂාව සපයලා දෙව්ලොව ගියපු එක සුනකෙක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. බණක් අහගෙන හිටපු එක මැඩියෙක් ගොපල්ලගේ කෝටුවට තද වෙලා මැරිලා මණ්ඩුක දිව්‍ය පුත්‍ර නමින් දෙව්ලොව පහළ වෙච්ච බව ධර්මයේ සඳහන් වෙනවා. ඊට අමතරව ඔය පාරිලෙය්‍ය වනයේ ඇත නාලාගිරි හස්තියා පාරිලෙය්‍ය වඳුරා මේ වගේ කීප දෙනෙක් දෙව්ලොව ගියපු බව ශාසනයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ කරුණුත් කල්පනා කරලා බලහම මේගොල්ලෝ එදා තිරිසන් ආත්මවල හිටියට මහා පුණ්‍යවන්තයෝ බෝසත්වරු පවා තිරිසන් ආත්මවල ඉපදිලා තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේ තිරිසන් ආත්මවල ඉපදිච්ච කතා ජාතක පාළියේ බොහෝම තියෙනවා. ඒ බුද්ධ චරිතයම තමයි. සමහර අය නම් සැක කරනවා. ඒවා බොරු කියලා කියනවා. එදා හුඟක් ප්‍රඥාව නැති උපාසක උපාසිකාවන්ට ශ්‍රද්ධාව ඇති කරලා පවට බය කරන්න ගොතාපු බොරු කතා කියලා ජාතක ගැන ජාතක දේශනා පිළිබඳව කතා කරන අය අපේ සමාජයේ ඉන්නවා. ඉතින් එහෙම අයට තිසරණ කොහේ තියෙනවද කියන කාරණාවත් හිතා ගන්න බෑ. ජාතක පාළිය කියන්නේ බොරු කතාවද? ඒ විදිහට බැලුවොත් භාග්‍යතුන් වහන්සේත් බොරු කියලාන්නේ. මොකද මේවා භාග්‍යතුන් වහන්සේගේ දේශනානේ. මේ තියෙන බුද්ධ චරිතයමනේ. පින්නතනි ජාතක කතාවක් කියලා කියන්නේ අභිධර්මයේ තරම් සංකීර්ණයි. හැබැයි හරියට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. හරි ගැඹුරුයි. ඒකයි අපිට හිතෙන්නේ මේ බොරු කතාවක් වෙන්න ඇති කියලා. ඒකක්වත් බොරු නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයෙන් තමන් වහන්සේගේ අතීත ජීවිත දැකලා තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ ජාතක පාළිය ඕන තරම් තියෙනවා බෝසත්වරු තිරිසන් ආත්මවල ඉපදිච්ච කතා. ඉතින් ඒ අතර සඳහන් වෙනවා එහෙමනම් මේ නාලාගිරි හස්තියත් බෝධිසත්වයෙක්. පාරිලෙය්‍යයත් බෝධිසත්වයෙක්. අන් ඒ නිසා තිරිසන් ආත්මවල ඉපදිලා නමුත් හොඳට වැටහෙනවා. ධර්මයේ තේරෙනවා. ගුණාගුණ වැටහෙනවා. ඒ හින්දා සුගතිගාමී වුණා. එහෙම නැත්තම් බලවන්ත සතා
දුබල සතා මරාගෙන කන තැනක් තිරිසන් ලෝකෙ තියෙන්නේ. ඉතින් ඒ අයටත් ප්‍රාණඝාත කර්මය ඕන තරම් සිද්ධ වෙනවා. ඉතින් ගොඩ යෑමක් දකින්නේ නෑ හින්දා. අපිත් ඒ තැන්වල හිටියා. පෙර කොයි තරම් පින් කරපු කුසල ශක්තියක් මොන විදිහට හේතු වෙලා මේ මනුස්ස ජීවිතය ලැබුණද කියන එකවත් හිතා ගන්න බෑ. ආන් ඒ කාරණාවෙන්ම ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයේ කොයි තරම්නම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව හැම වෙලාවෙම කල්පනා කරලා මේ ජීවිතෙන් කිසිම පවක් නොකර බුදුරජාණන් වහන්සේටම කීකරු වෙලා භාග්‍යතුන් වහන්සේගේ වචනයටම ගරු කරලා සංසාරේ භයානක බව දැකලා ඒ මහා නිරයන්ගෙන් නිදහස් වෙන්න හැම වෙලාවෙම කටයුතු කරන්න ඕනේ. එවන් පුද්ගලයා ලබාගත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය දිනන්න කටයුතු කරපු කෙනෙක්. පහුගිය දේශනාවෙන් මේ ලෝකේ අපි වැඩි ගණන් ගන්නේ නැතුව කරන දේවල් මේ මහා නිරයවල් වලට ගෙනියන්න කොච්චර හේතු වෙනවද කියන කාරණාව අපි සාකච්ඡා කළා. එහෙම කරුණු අහපුවාම අද අපි ඉන්න තැන පිළිබඳව කනගාටුවක් මිසක් සතුටක් උපදින්නේ නැහැ. නමුත් සතුටු ඇති වෙන තැනක් ගොඩනගන්න අද ලෑස්ති වුණොත් පුළුවන්. හැබැයි හෙටට කල් දැම්මොත් අපි ආපහු පරාදයි. කවුද දන්නේ හෙට වෙනකන් ජීවත් වෙයිද කියලා. අදම අදිෂ්ඨාන කරන්න වෙනවා දිවි හිමියෙන් තිසරණ පන්සිල් ආරක්ෂා කරගන්නවා කියලා. තිසරණෙහි පිහිටලා පන්සිල් ආරක්ෂා කරනවා කියලා. අපි මේ දේශනාවේ සාකච්ඡා කළා ප්‍රාණඝාතයක් කරනවටත් වඩා බොරුවක් කියන එක තියෙන හරි භයානක තැනක කියලා. නමුත් අපිට දැනෙන්නේ ඒක බොහොම සරල වැඩක් කියලා. නමුත් ඒකේ ගැඹුරු බව, භයානක බව දැක්කහම මෙතෙක් කීපු තියෙන බොරු වලට මොනව කරන්නද කියලා හිතෙනවා. ආන් ඒකට බය නිසායි අදම සමාදන් වෙලා හරියටම පොරොන්දු වෙන්න කියන්නේ දිවි හිමියෙන් ආයි කවදාවත් මේ පව් කරන්නේ නැහැ කියලා. මේ සිල්පද ආරක්ෂා කරනවා කියලා. හැබැයි පුදුම ශක්තියක් දුන්නා. අද හරියටම සමාදන් වෙන්න පුළුවන් වුණොත් ඊළඟ මොහොතේ මැරුණොත් දුගතියට යන්නේ නැහැ කියලා. ඒ තරම් රැකවරණයක් තියෙනවා. ආන් ඒ නිසා අපි උත්සාහ කරමු පන්සිල් ආරක්ෂා කරන්න. උත්සාහ කරමු බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න. එදාට මේ රට සමාජයේ මීට වඩා ගොඩාක් ලස්සන වෙනවා. එදාට මීට වඩා බොහොම සෞභාග්‍යමත් රටක් ගොඩනගන්න පුළුවන් වෙනවා. ඒකට දායකත්වය දෙනවා කියලා කියන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියටම දායකත්වයක් දුන්න කියන එකයි. ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතෙන් ඒ උදාර කටයුත්තට දායක වුණාම අපේ මෙලවත් සුවපත් වෙනවා, පරලොවත් සුගතිගාමී වෙනවා. සසරින් එතර වෙන්න මාර්ගය හදාගන්න බොහොම පහසු වෙනවා. එතෙන්ට යන්න ඔබ සියලු දෙනාටමත් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. බාල පඬිත සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරන තවත් එක දේශනාවක් තමයි මේ නිමා වෙන්නේ. තවත් දේශනාවක් දෙකක් මේ සූත්‍රය ඇසුරින් සිදු කරන්න ඉදිරියට කටයුතු සංවිධානය කරගෙන තියෙනවා.